සුබ දවසක් ළමයි. අද පාඩම රජ්‍ය සහ ව්‍යාපාර තමා අද කතා කරන පාඩම. මේක ඉතාමත් පොඩි කුඩා පාඩමක්. ඒ වුණාට මේකේ ප්‍රශ්න දිගින් දිගටම අහලා තියෙනවා. මොකද මේ ඉතාමත් ප්‍රායෝගික වශයෙන් අහන්න පුළුවන් පාඩමක් හින්දා. ඉතින් මේක තියෙන්නේ ව්‍යාපාර දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදයේ. ඒකේ තුන්වෙනි කොටස තමයි වටේ තියෙන පළවෙනි එක ව්‍යාපාර පදනම. ඊට පස්සේ දෙවෙනි එක විදියට ගන්න දෙවෙනි එකෙන් පස්සේ තුන්වෙනි එක තමයි මේක තියෙන්නේ රජය සහ ව්‍යාපාර පාඩම තමයි තියෙන්නේ. ඉතින් දෙවෙනි පාඩම විදිහට ගන්න පුළුවන් ව්‍යාපාර සමාජ වගකීම සහ ආචාර ධර්ම. ඒ ගැන මම ලෙසන් එක කරලා තියෙන එක බලන්න පුළුවන්. ප්ලේලිස්ට් එකට ගිහිල්ලා. ඉතින් දැන් අද කතා කරන්නේ මේ තුන්වෙනි පරිච්ඡේදය යටතේ කතා කරනවා රජය සහ ව්‍යාපාර කොටස සහ පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ කොටස කතා කරනවා. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජය සහ ව්‍යාපාර වලට අදාළව. ඊට පස්සේ මුලින්ම අපි ගත්තොතින් රජය සහ ව්‍යාපාර. රජය සහ ව්‍යාපාර ඇයි මේ රජය මේ ව්‍යාපාර වලට බලපෑම් කරන්නේ? මොනවද මේ වගේ රජයට අපේක්ෂා කරන දේවල්? හරි ඒ වගේ ගත්තොතින් මුලින්ම ගත්තොතින් රජයේ විසින් ඉටු කර ගැනීම අපේක්ෂා කරන අරමුණු කීපයක් විතර ගත්තොතින් ගන්න පුළුවන් ආර්ථික සංවර්ධනය. ඒ කියන්නේ සියලුම මිනිස් ජීවිතවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම තමයි ආර්ථික සංවර්ධනය කියන්නේ. ඉතින් ආර්ථික සංවර්ධනය විදියට ගන්න පුළුවන් රජයේ අරමුණු විදියට ගත්තොතින් මේ ඇයි ව්‍යාපාරවලට බලපෑම් කරන්න නිසා ව්‍යාපාර වලින් රජයේ අපේක්ෂා කරන දෑ විදියට. ඊට පස්සේ දෙවෙනි එක ගන්න පුළුවන් ආර්ථික වර්ධනය. හරි. ඊට පස්සේ ආර්ථික වර්ධනය කියන්නේ නිමවුම වැඩි කිරීම. කියන්නේ හෙවත් විභව නිමවුම සියලුම කිසියම් රටක නිෂ්පාදන ධාරිතාවයේ හෙවත් විභව නිමවුම හටගන්න අඛණ්ඩ වැඩිවීම තමයි එනම් මූර්ත නිෂ්පාදනය හටගන්නා වැඩිවීම තමයි ආර්ථික වර්ධනය කියන්නේ ඉකොනොමික් ග්‍රෝත් එක. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පූර්ණ සේවා නියුක්තිය. ඒ කියන්නේ ආර්ථිකයේ සතු සියලුම නිෂ්පාදන සම්පත් ඵලදායී නිෂ්පාදන කටයුතු යොදා ගැනීම පූර්ණ සේවා නියුක්තිය යන සංකල්පයෙන් අර්ථ දක්වනවා. හරි. ඉතින් කට්ටිය ලියා ගන්න පුළුවන් මේ වගේ මොනවද හෑන්ඩ් අවුට්ස් දාන්නේ නෑ මම. ඉතින් මම කියද්දිම ඔය කට්ටිය ෂෝට් නෝට් කරගන්න පුළුවන් මේ මොනවද අදාළ වැදගත් කරුණු ටික. හරි. ඊට පස්සේ පූර්ණ සේවා නියුක්තිය තමයි තවත් අරමුණක්. ඒ ෆුල් එම්ප්ලොයිමන්ට් එක. දෙවෙනි එක තමයි සාධාරණ ආදායම් ව්‍යාප්තිය. කියන්නේ ජන ජීවිතවල ආදායම් බෙදී යාමේ විෂමතාවය අඩු කිරීම තමයි හතරවෙනි කාරණාව. රජයේ ආර්ථික අරමුණු විදියට ගත්තොතින් හතරවෙනි අරමුණ තමයි රාජ්‍ය ආර්ථික අරමුණු මොකද්ද ව්‍යාපාර වලින් රජය බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන අරමුණු තමයි මේ. සහ සාමාන්‍ය වශයෙන් රජයට අපේක්ෂා කරන අරමුණුත් මේ සමානයි ආර්ථික සංවර්ධනය, ආර්ථික වර්ධනය, පූර්ණ සේවා නියුක්තිය. ඊට පස්සේ ගත්තොතින් සාධාරණ ආදායම් ව්‍යාප්තියත් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවයන් අඩු කිරීම. ඒ කියන්නේ සියලුම ජන කොට්ටාස සාමාන්‍ය ආදායම් බෙදී යාමක් අපේක්ෂා කිරීම තමයි සාධාරණ ආදායම් ව්‍යාප්තිය විදිහට ගන්නෙ. හරි. ඊට පස්සේ ගත්තොතින් ආර්ථික කාර්යක්ෂමතාවය. ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ සම්පත් පූර්ණ වශයෙන් මෙන්න උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිතා කළ යුතු බව මෙමගින් අදහස් කරනවා. හරි. ඒක තමයි කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාවය. ඊට පස්සේ මිල ස්ථායීතාවය. මිල ස්ථායීතාවය කියන්නේ රටේ සමස්ත මිල මට්ටම් නොවෙනස්ව පවත්වා ගැනීම මිල ස්ථායීතාවය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිල මට්ටම් සමස්ත මිල මට්ටම් නොවෙනස්ව පවත්වා ගැනීම. කියන්නේ උද්ධමනය සහ අවදමනය වලින් බලපෑම අවම කිරීම තමයි ඒ අරමුණ ගන්න. ඊට පස්සේ හත්වෙනි අරමුණ තමයි බාහිර ස්ථායීතාවය. ඒ කියන්නේ බාහිර කියන්නේ විදේශ වෙළඳපොළ කටයුතු සතුටුදායී මට්ටම් පවත්වාගෙන යාම සහ බාහිර ස්ථායීතාවය මෙමගින් අදහස් කරනවා. විදේශ වෙළඳ කටයුතු සතුටුදායී මට්ටමේ පවත්වාගෙන යාම සහ යාම බාහිර ස්ථායීතාවය ලෙස හඳුන්වනවා. ඊට පස්සේ පාරිසරික ගුණාත්මක භාවය. ඉතින් තිරසාර සංවර්ධනය ගන්න පුළුවන්. තිරසාර සංවර්ධනය කියන්නේ පරිසර සම්පත් ආරක්ෂා කරගනිමින් ආර්ථික වෘත්තිය ළඟා කර ගැනීම යුතු බව මේන් අදහස් කරනවා. ඊට පස්සේ ආර්ථික නිදහස ඉකොනොමික් ෆ්‍රීඩම් එක බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර කටයුතු පාරිභෝගිකය සහ ව්‍යාපාරය හා ශ්‍රමය යන පාර්ශ්වයන් සිය ආර්ථික ක්‍රියාකාරකම් වල නියුක්තීමට අවශ්‍ය නිදහස සහ ඒට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම ආර්ථික නිදහසයි. හරි. ඊට පස්සේ ගන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනි එක ගන්න පුළුවන් ආර්ථික සුරක්ෂිතාවය. කියන්නේ ආර්ථිකයේ සුරක්ෂිතාවය වියපත් ආබාධි විරකයා පුද්ගලයන් ආර්ථික දුෂ්කර සුරක්ෂතාවයක් සැලසීම. කියන්නේ සිකියුරිටි එකක් සැපීමත් අරමුණක්. ඉතින් ආයෙම මුලින් ඉඳන් ගත්තොත් මේ රජයේ ආර්ථික අරමුණු විදියට ගත්තොත්
ආර්ථික සංවර්ධනය, ආර්ථික වර්ධනය, පූර්ණ සේවා නියුක්තිය, සාධාරණ ආදායම් ව්‍යාප්තිය, ඒ වගේම සාධාරණ ආදායම් ව්‍යාප්තිය, ඊට පස්සේ ආර්ථික කාර්යක්ෂමතාවය, මිල ස්ථායීතාවය, බාහිර ස්ථායීතාවය, පරිසරයේ ගුණාත්මක භාවය, ඒවත් ඉරසාර සංවර්ධනය, ආර්ථික නිදහස සහ ආර්ථික සුරක්ෂිතතාවය ගන්න පුළුවන්. රජයේ ආර්ථික ඉලක්ක විදියට. ඉතින් මේ මම කතා කරන පාඩම ව්‍යාපාර සහ රජය යන පාඩම තමයි කතා කරන්නේ. ඒ පාඩමට අදාළව පළවෙනි එක තමයි මම කතා කරේ මේ රජයේ බලාපොරොත්තු ආර්ථික අරමුණු මොනවද කියලා. හරි එතකොට මම කතා කරා දැන් මේ ආර්ථික අරමුණු මොනවද රජයේ කියලා. ඊට පස්සේ අපි කතා කරමු රජයේ ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරවල දායකත්වය කොහොමද? බිස්නස් එකක් විදියට අපි බිස්නස් එකක් කරද්දී අපි කොහොමද මේ රජයේ ආර්ථික අරමුණු දායකත්වයේ සාර්ථක කර ගැනීම සපෝට් කරන්නේ කොහොමද කියලා. මේ පළවෙනි එක විදියට ගත්තොත් ගන්න පුළුවන් නිසි පරිදි බදු ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිසි කාලයට අවශ්‍ය බදු ප්‍රමාණය බදු මගහැරීමකින් තොරව නියමිත කාල පරිච්ඡේදයට බදු ගෙවන්න පුළුවන්. ඊට පස්සේ දේශීය සම්පත් වල භාවිතය වැඩි කරන්න පුළුවන්. පස්සේ රටේ නීති පද්ධති වල පිළිගැනීම. ඒ කියන්නේ රජයේ ෆිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූල වෙමින් ව්‍යාපාර කටයුතු කරගෙන යාම මේක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුළුවන් සේවා නියුක්තිය දායකත්වය වෙන්න පුළුවන්. ඊට පස්සේ පරිසර සුරක්ෂිතභාවය අවම කරන්න පුළුවන්. ඊට පස්සේ විදේශ විනිමය ඉපීම, ඒ කියන්නේ අපනයන ක්‍රියාවලිය තුලින් විදේශ විනිමයක් රට තුළට ගලා ඒමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ යටිතල පාසුකම් හා සමාජ සුපසාධන දායක වීම. ඒ කියන්නේ යටිතල පාසුකම් කියන්නේ ඔය මොනවද? ව්‍යාපෘතිය කියන්නේ රජය මගින් උදාහරණයක් විදිහට ගත්තොත් කාණු පද්ධතිය වගේ යටිතල පාසුකම්, ඒ වගේම දුර්ලභකතන පාසුකම්, මේ වගේ යටිතල පාසුකම් වල පොදු යටිතල පාසුකම් විදිහට රජයට සහාය දක්වන්න පුළුවන්. ව්‍යාපාර විසින් අපිට රජයේ අරමුණු ළඟා කර ගැනීමට. ඉතින් ආයෙ ගත්තොත් පුළුවන් මම මුලින් ඉඳන් කියගෙන ගියොත් රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ දායක වෙන ආකාරය විදිහට ගත්තොත් ව්‍යාපාර පුළුවන් නිසි පරිදි බදු ගෙවන්න පුළුවන්. දෙවෙනි එක දේශීය සම්පත් භාවිතා කරන්න පුළුවන්. රජයේ නීති රීත්‍යා ප්‍රතිපත්ති පිළිගැනීම, ඊට පස්සේ සේවා නියුක්තියට දායක වීම, පරිසර දූෂණය අවම කිරීම, ඊට පස්සේ විදේශ විනිමය ඉපයීම, යටිතල පාසුකම් සංවර්ධනයේ දායක වීම ගන්න පුළුවන්. ව්‍යාපාරයක් විසින් රජයේ ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීමට මොනවද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ රජයේ ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරන ආකාර. ඉතින් රජයත් මේ ව්‍යාපාර දිගටම හිතුමතේ කරගෙන යන්නේ නැතුව රජයත් යම් කිසි ආකාරයෙන් බලපෑම් කරනවා. එක එක ස්වරූපයෙන් ඒක පුළුවන් විවිධ ස්වරූපයෙන් ඔය කට්ටිය ඇල්මැති පාර්ශවයන් විදිහට ඇල්මැති පාර්ශවයන් සියල්ලම යටතේ රජයට පුළුවන් යම් කිසි බලපෑමක් එල්ල කරන්න ව්‍යාපාරවල තුල පැවැත්මට සඳහා. හරි එහෙන් බලුවොත් මම මේ ස්වරූප කතා කරන රජය කොහොමද ව්‍යාපාරයට බලපෑම් කරන ස්වරූප පළවෙනි විදිහට ගත්තොත් පුළුවන් යටිතල පාසුකම් සපයන්නේ කෙසේ. ඒ කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ෆැසිලිටිස් සපයන අය විදිහට රජයේ යටිතල පාසුකම් සපයන විදිහට උදාහරණයක් විදිහට ගත්තොත් දීගැන්වීම, ප්‍රවාහනය, sannivedana, ජලය, විදුලිය, අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි යටිතල පාසුකම් සපයන්නේ ලෙස ව්‍යාපාරයකට රජය බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිපත්ති සම්පාදනය කියන්නේ ගවර්න්මන්ට් පොලිසිස් මේකර්ස්ලා විදියට රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ෆිස්කල් ප්‍රතිපත්තිය වෙනස් කරමින් ප්‍රතිපත්ති සම්පාදනය මගින් ව්‍යාපාරවලට බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ නියාමනයක් ලෙස නීති රීති පනවන්න පුළුවන්. කියන්නේ උපරිම මිල, අවම මිල, ඒ වගේ කොමිෂන් සභා, ඒ වගේම මණ්ඩල, ඒ වගේ පනවලා නියාමකෙක් ලෙස නීති පනවන්න පුළුවන්. හරි ඊට පස්සේ තරංකරුවෙක් ලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. මොකද සමහරක් ගවර්න්මන්ට් බිස්නස් තියෙනවා, ඒ වගේම ප්‍රයිවට් බිස්නස් තියෙනවා. ඉතින් ගවර්න්මන්ට් බිස්නස් එක යන ගමන්ම ප්‍රයිවට් බිස්නස් එකක් තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් උදාහරණ ගොඩක් තියෙනවා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් ගනුදෙනුකරුවෙක් ලෙස
පුළුවන් පෞද්ගලිකාංශයට සපයන්නෙක් ලෙස ගන්න පුළුවන් පෞද්ගලිකාංශයෙන් බඩු මිලදී ගන්නෙක් ලෙස රජය විසින් නිෂ්පාදන මිඩ ගැනීම හරහා කරන බලපෑම් තමයි පෞද්ගලිකාංශ ව්‍යාපාර විවිධ වූ භාණ්ඩ සේවා රසක් රජය විසින් මිලදී ගනී. රජය මිලදී ගැනීම මිනිසුන් නිදසුන්. හරි. ඒ කියන්නේ රජය බිස්නස් පෞද්ගලික ව්‍යාපාරයෙන් බඩු මිලදී ගැනීම තමයි ගනුදෙනුකරුවෙක් ලෙස ගනුදෙනුකරුවෙක් ලෙස ව්‍යාපාර බලපෑම් කරන්නේ රජය. ඉතින් මේ පාඩම් වැඩි නම් ඔකටට පුළුවන් මේක YouTube එකේ තියෙනවා. දිගටම බලන්න පුළුවන් 7-8 පතක් වුණා බලලි වෙලා මේක නිසියාකාර අවබෝධය ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම යට ලින්ක්ස් දානවා ඒවට ගිහිල්ලා අහන්න පුළුවන්. හරි. ඊපස්සේ 6 වෙනි එක තමයි දිවි ගැන්වීම් සපයන්නෙක් ලෙස. ඒ කියන්නේ ඉන්සෙන්ටිව්ස් කියන මොටිවේෂන් එකක් දෙනවා. බදු විරාම දෙනවා, බදු සාන දෙන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය පහසුකම් දෙන්න පුළුවන්. නා බෙළඳ පොළ හඳුන්වා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ දිවි ගැන්වීම් හරහා රජයට පුළුවන් දිවි ගැන්වීම් සපයන්නෙක් ලෙස ව්‍යාපාර බලපෑම් කරන්න. ඊට පස්සේ 7 වෙනි එක තමයි අයබාර මුදල් බදු අයබාර අය කරන්නේ ලෙස. කියන්නේ බදු පැනවීමෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බදු පැනවීම බලපෑම් කරන්න පුළුවන් ව්‍යාපාරවල කටයුතු පවත්වාගෙන යාම සඳහා. හරි ඒ ටික තමයි තියෙන්නේ මොනවද මේ ව්‍යාපාර කෙරෙහි රජය බලපෑම් කරන ස්වරූප. මම ආයෙ මුලින්ම කියලා ගත්තේ පළවෙනි එක තමයි යටිතල පාසුවන් සපයන්නේ ලෙස ප්‍රතිපත්ති සම්පාදනයේ මගින් නියාමනය සහ නීති රීති පනවීම මගින් ඊට පස්සේ තරඟකරුවෙක් ලෙස පස්සේ ගනුදෙනුකරුවෙකු ලෙස දිවිදීමන සපයන්නෙක් ලෙස ඊට පස්සේ බදු අය කරන්නෙක් ලෙස තමා රජය සපයන්නේ රජය කොහොමද ව්‍යාපාර වලට බලපෑම් කරන ස්වරූපය. ඊට පස්සේ ඇයි මේ රජය මේ ව්‍යාපාරවලට බලපෑම් කරන්නේ? මොකද රජයේ ව්‍යාපාරවලට බලපෑම් කරන්නේ මොකද කියන කාරණේ තමයි ඊළඟට කතා කරන්නේ. පළවෙනි එක තමයි රටේ ආර්ථික කළමනාකරණ සඳහා සර්වාර්ථික කළමනාකරණ. කියන්නේ රටේ වෘද්ධිය, පූර්ණ සේවා නියුක්තිය, මිලිස්ථායිතාවයේ ධනය සහ ආදායම සාධාරණත්වය බෙදී යාම යනාදී අරමුණු ළඟා කර ගැනීම තමයි ආර්ථික පරිදි ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවීම තමයි රජයේ රටේ ආර්ථික කළමනාකරණ සඳහා සර්වාර්ථික කළමනාකරණයට දායක වන්නේ. ආයි කිව්වොතින් ආර්ථික වෘද්ධිය, පූර්ණ සේවා නියුක්තිය, මිලිස්ථායිතාවයේ ධනය හා ආදායම් වල සාධාරණත්වය බෙදී යාම යනාදී අරමුණු ඉටු කර ගැනීම ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවීම තමයි මේ රටේ ආර්ථික කළමනාකරණය සඳහා සර්වාර්ථික කළමනාකරණය. يعني සියලුම අංශවල කළමනාකරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ රජයේ මැදිහත් වීමෙන්. ඊට පස්සේ ගත්තොත් ගන්න පුළුවන් ඒකාධිකාරී සහ අහිතකර ව්‍යාපාර පරිශ්‍රයන් සීමා පනවන්න පුළුවන්. يعني බිස්නස් එකක් විදිහට ගත්තොත් එයා තමන්ගේ සැපියුම් කරුවන් සියල්ලම මිලදීගෙන ව්‍යාපාරය තුළ ඒක කර්මාන්තය තුළ ඒකාධිකාරයක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ එයාගෙන් විතරයි බඩු ගන්න පුළුවන්, වෙන අයකින් ගන්න බෑ. එයා විතරයි මාකට් එකේ ඉන්නේ. ඒ වගේ අවස්ථාවකදී රජයේ මැදිහත් වෙලා අහිතකර ව්‍යාපාර පරිශ්‍රයන් වල සීමාවන් පනවන්න පුළුවන්. ඊපස්සේ තුන්වෙනි එක තමයි සමාජ හා පරිසරයට ලැබ්ධියාව ආරක්ෂා කියන. ඒ කියන්නේ පරිසර නීති මගින් පරිසර වෙන අපද්‍රව්‍ය ආදී දේවල් අනවශ්‍ය ලෙස එකතු වෙන අපද්‍රව්‍ය ආදී දේවල් කළමනාකරණය කිරීම ඒ වගේ පැත්තකින් ව්‍යාපාරය සපෝට් කරන්න පුළුවන්. රජය බලපෑම් කරන හේතුව තමයි මේ සමාජ පරිසරයේ ලැබ්ධියාව ආරක්ෂා කිරීම සඳහා. ඊට පස්සේ හතරවෙනි එක ගත්තොත් වෙළඳ විසමාචාරය. ඒ කියන්නේ වෙළඳ විසමාචාරයෙන් පාරිභෝගිකය ආරක්ෂා කරන්න රජයේ මැදිහත් වෙනවා. හේතුව තමයි අසාධාරණ වෙළඳ පිළිවෙත්. අයථා ප්‍රචාරණය. ඊට පස්සේ වෙළඳ අක්‍රමිකතා යන ආදී දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුළුවන් සුබ සාධන භාණ්ඩ සපයන විදියට. ඊට පස්සේ පොදු භාණ්ඩ සපයන්නෙක් ලෙස. ඊට පස්සේ සමාජ ප්‍රාග්ධනයේ සම්පත් බෙදී යාම රජයේ ආදායම් ලබා ගැනීම ලෙස ව්‍යාපාර කටයුතු කියන රජයේ බලපෑම් කිරීමෙන් හේතු ගන්න පුළුවන්. අයිම මුලින්ම කියාගෙන කිව්වොත් රටේ ආර්ථික කළමනාකරණය සඳහා සර්වාර්ථික කළමනාකරණයට ඊපස්සේ ඒකාධිකාරී ඒවත් අහිතකර ව්‍යාපාර පරිශ්‍රයන් වල සීමා පැනවීමට රජය සහ පරිශ්‍රයන් ලැබ්ධියාව ආරක්ෂා කිරීම සඳහා අනිත් තමයි වෙළඳ විසමාචාර වලින් පාරිභෝගිකය ආරක්ෂා කිරීම. ඊට පස්සේ සුබ සාධන භාණ්ඩ සැපීමට ඊට පස්සේ ශුද්ධ පොදු භාණ්ඩ සැපීමට පස්සේ හත්වෙනි එක සමාජීය ප්‍රාග්ධනය සහ සම්පත්
යෙදවීමට අටවෙනි තමයි රජය ආදායම් ලබා ගැනීමට ව්‍යාපාර කටයුතු කෙරෙහි රජය බලපෑම් කරන හේතු විදිහට ගන්න පුළුවන්. ඊපස්සේ මොනවද මේ රටක ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ ගැන කතා කරමු. ඉතින් මම කාට හිතනවා නම් වේගය වැඩි කියලා හරි ඉතින් මම ආයි කියන්නේ මේක ඔකට නැවත නැවත අහන්න පුළුවන්. නැත්තම් මේකේ YouTube වල ෆැසිලිටි එක තියෙනවා වාට ට්‍රැක් එක ස්ලෝ කරලා අහන්න පුළුවන්. එහෙමත් ෆැසිලිටි තියෙනවා ඒවා භාවිතා කරන්න. නැත්තම් දෙතුන් වතාව අහන්න පුළුවන්. කොහොමද දෙතුන් වතාව ඇහුවට පස්සේ ඔය කට්ටියට ඒක කටපාඩම් වෙනවා. ඉතින් මම යෝජනා කරනවා එක වතාවක් අහලා නෙමෙයි පුළුවන් නම් 10 වතාවක් හරි අහන්න. මොකද අහන සැරයක් වැඩි වෙන ගානේ ඔයාගේ මතක ශක්තිය වැඩි වෙනවා. මොකද මම කියන ඒවා මතක ශක්තිය වැඩි වෙන නිසා නැවත නැවත ඇසීමේ. හරි. ඊට පස්සේ රටක ආර්ථික ප්‍රතිපත්ති විදියට ගත්තොත් රටක ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් දෙකක් විදියට ගන්න පුළුවන්. පළවෙනි ප්‍රධාන දෙකක් නෙවෙයි තව ආර්ථික ප්‍රතිපත්ති තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකක් ගත්තොත් ෆිස්කල් ප්‍රතිපත්තියයි අනිත් එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. හරි මම ඒ ගැන හැඳින්වීම ඉදිරියේදී කරන්න. පළවෙනි එක තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය, දෙවෙනි එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. ඊට පස්සේ ඊට අමතරව ප්‍රතිපත්තිය වෙනවා විදේශ වෙළඳ ප්‍රතිපත්තිය, සැපයුම් අංශ ආර්ථික ප්‍රතිපත්තිය, ඊට පස්සේ ආදායම් ප්‍රතිපත්තිය, ඍජු පාලන ප්‍රතිපත්ති විදියට හයක් ගන්න පුළුවන් මුල දෙකත් එක්ක. පළවෙනි එක විදියට ගත්තොත් ආයි මම කියවොත් ෆිස්කල් ප්‍රතිපත්තිය, දෙවෙනි එක මූල්‍ය ප්‍රතිපත්තිය, තුන්වෙනි එක විදේශ වෙළඳ ප්‍රතිපත්තිය, ඊට පස්සේ සැපයුම් අංශ ආර්ථික ප්‍රතිපත්තිය, ආදායම් ප්‍රතිපත්තිය සහ ඍජු පාලන ප්‍රතිපත්තිය ගන්න පුළුවන්. මේ රට ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති විදියට ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් දෙකයි ෆිස්කල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය ඊට අමතරව තියෙන අනිත් ප්‍රතිපත්ති හද තමයි මම කිව්වේ. ඉතින් ඊට පස්සේ යමු අපි බලමු ප්‍රධාන ප්‍රතිපත්ති දෙක මොකද්ද ෆිස්කල් ප්‍රතිපත්තියයි මූල්‍ය ප්‍රතිපත්තියයි කියන්නේ මොකක්ද කියලා. ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් රටක රජයේ ආදායම සහ වියදම සම්බන්ධ කටයුතු ෆිස්කල් ප්‍රතිපත්තියයි. ඒ කියන්නේ මේ රටේ ආදායම මොනවද ආදායම ලැබෙන්නේ? බදු ආදායම සහ අනිකුත් ආදායම ලැබෙන්න පුළුවන්. විවිධ ස්වරූපයෙන් ලැබෙන්න පුළුවන් රටක රජයට ආදායම. මේ ප්‍රතිපත්තිය වාර්ෂික අයවැය ලේඛනයෙන් දැක්වේ. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය තියෙන්නේ කොහොමද රටක ආදායම සහ වියදම සම්බන්ධ කටයුතු ෆිස්කල් ප්‍රතිපත්තියට අදාළ වෙන්නේ. හරි එතකොට ඔයාලට මතක තියාගන්න පුළුවන් ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ රජයේ ආදායම සහ වියදම සම්බන්ධ කටයුතු ෆිස්කල් ප්‍රතිපත්තිය විදිහට යනවා. හරි ඊට පස්සේ ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්න උපකරණ විදිහට අපිට ගන්න පුළුවන් බදු ගාස්තු රජයේ ආදායම. ඊට යටතේ ගන්න පුළුවන් නව බදු පනවන්න පුළුවන්. පැවති බදු අහෝසි කරන්න පුළුවන්. නව අනුපාත සහ සංශෝධන සංශෝධන ඉදිරිපත් ගන්න පුළුවන්. ඊපස්සේ බදු විරාම ලබා දෙන්න පුළුවන්. ඒව තමයි රජයේ බදු ගාස්තු ආදායමට අදාළව තියෙන උපකරණ. හරි අනුඋපකරණ. ඊට පස්සේ දෙවෙනි එක විදිහට ගත්තොත් රාජ්‍ය වියදම ප්‍රාග්ධන වියදම් වර්තන වියදම් පාලනය කිරීම. මම ප්‍රාග්ධන වියදම් වර්තන වියදම් කියන්නේ මොනවද කියලා මම පස්සේ කියන්නම්. දැන්ට මේ මොනවද උපකරණ ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කරන උපකරණ ටික තමයි මම කිව්වේ. ඊට පස්සේ රජයේ රාජ්‍ය ණය සහ ණය ගැනීම පියවීම අදාළ ප්‍රතිපත්ති මේකට ගන්න පුළුවන්. ෆිස්කල් ප්‍රතිපත්තිය සඳහා යොදාගත හැකි උපකරණ විදියට මම ප්‍රධාන වශයෙන් තුනක් ගත්තොත් ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත හැකි උපකරණ පළවෙනි උපකරණය තමයි බදු ගාස්තුව රජයේ ආදායම, දෙවෙනි එක තමයි රජයේ වියදම් ප්‍රාග්ධන සහ වර්තන වියදම් පාලනය කිරීම, තුන තමයි රජයේ ණය සහ ණය ගෙවීම සඳහා ගෙවීම හා පියවීම. හරි ෆිස්කල් ප්‍රතිපත්තිය මම හිතනවා තේරුණා කියලා. ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ ආයෙ කිව්වොත් රජයේ ආදායම සහ වියදම සම්බන්ධ කටයුතු තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඊට පස්සේ රජයේ ෆිස්කල් ප්‍රතිපත්ති ව්‍යාපාර බලපෑම් කරන ආකාරය කියන්නේ රජයේ බදු ආදායම ඉහළ යනවා කියන්නේ ව්‍යාපාර පැත්තේ වියදම. මොකද ව්‍යාපාර බදු ගෙවන්න ඕනේ. ඒතකොට බදු ගෙවුවට පස්සේ ව්‍යාපාරයට ඒක වියදමක් වෙනවා. ඊට පස්සේ ඊට බලපෑම් වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අනිත් පැත්තේ රජය යටිදල පාසුකම් සපයනවා ව්‍යාපාරවල. එතකොට මේ පැත්තෙන් හොඳ ධනාත්මක පැත්තක් ළඟා කරගන්න පුළුවන්. අනිත් එක තමයි ආයතන මොනවාද ආනයන මත බදු පැනවීමට ගම දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන ආරක්ෂා වෙනවා. ඒ පැත්තත් ගන්න පුළුවන් කොහොමද මේ ෆිස්කල් ප්‍රතිපත්ති ව්‍යාපාර වලට බලපෑම් කරන ආකාරය විදිහට ගත්තොත්.
පළවෙනි එක ගත්තොත් ගන්න පුළුවන් ව්‍යාපාරයට අය කරන බදු ආදායම් සහ රජයේ යටිතල පාසුකම් සංවර්ධන සඳහා යෙදවීම නිසා ව්‍යාපාර සංවර්ධන හේතු වීම. දෙවෙනි එක ගන්න පුළුවන් ආනයන මත බදු පැනවීම නිසා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන ආරක්ෂා වීම. තුන්වෙනි එක ගන්න පුළුවන් නිෂ්පාදන මත විවිධ වර්ගයේ බදු පැනවීම නිසා භාණ්ඩ මිල ඉහළ යා හැකි වීම. ඒ වගේම තමයි බදු අඩු කිරීම නිසා ව්‍යාපාරවල මිල ව්‍යාපාරවලින් භාණ්ඩවල මිල පහළ යාමක් අපේක්ෂා කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ගමු මම හිතනවා ඒ ටික තේරෙනවා කියලා. මොකද මේ සරල කරුණු කටිය මේ ටික ව්‍යාපාර හම්බ වෙනවා ආර්ථික විද්‍යාවේදී මේ කරුණු ටික හම්බ වෙනවා. මේ තම සරල කරුණු ඒත් හැබැයි මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා දිගටම උත්තරය ලියද්දී අනිවාර්යයෙන්ම මේ ගැන දැනුම තියෙන්න ඕනේ. ඉතින් මම ඔකට යෝජනා කරනවා ගුරුවත් පොත භාවිතා කරන්න. ඒක ඉන්ටර්නෙටෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒකේ තියෙන ඔක්කොම කරුණු ඌමනා තියෙන ඉතින් හොඳටම නොලෙජ් එක ගන්න පුළුවන්. ඊට අමතරව මේ වීඩියෝ මාලාවම තියෙනවා. දැන්ට මම හිතන්නේ වීඩියෝස් ඔක්කොම අප්ලෝඩ් කරලා ඉවරයි 12 13 සිලබස් එකම. ඒක බලන්නත් පුළුවන්. මගේ channel එකේ තියෙන playlist වල. හරි ඊළඟට අපි යමු රජයේ ආදායම සහ වියදම සම්බන්ධව. රජයේ ආදායම සහ වියදම. රජයේ ආදායම් ප්‍රධාන වශයෙන් බෙදෙන බදු ආදායම සහ බදු නොවන ආදායම. බදු ආදායම සහ බදු නොවන ආදායම. බදු යනු නැත්නම් බද්දක් යනු කියලා ටැක්ස් එකක් යනු කියලා කිව්වොත් අපි නිර්වචනය කරන්න පුළුවන් යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් අනිවාර්යෙන් ගෙවිය යුතුයයි රජය සහ රජයේ බලධාරී ආයතනයක් විසින් නියම කරන ලද ගෙවීමක් බද්දක් ලෙස හඳුන්වනවා පුළුවන්. ආයි කිව්වොත් රජයේ ආදායම හා වියදම රජයේ ආදායම් පැත්තෙන් ගත්තොත් ආදායම් ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. රජයේ බදු ආදායම ඊට දෙවෙනි එක බදු නොවන ආදායම. බදු ආදායම යටතේ ගන්න පුළුවන් බද්දක් යනු කියලා ගත්තොත් ටැක්ස් එකක් යනු කියලා ගත්තොත් යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයයි රජය හෝ රජයේ බලධාරී ආයතනයක් විසින් නියම කරන ලද ගෙවීමක් බද්දක් ලෙස හඳුන්වන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ බදු ගන්න එක බදු ලබා ගැනීමේදී අර මොනවද බදු අය කිරීමේදී ප්‍රතිපත්ති කියන්නේ මේ බදු අය කර ගැනීමේදී පාත්‍යයෙන් පිහාටු කරන ආකාරය තමයි කියන්නේ. මොකද ඊටමත් වේදනාව අවම වෙන ආකාරයෙන් තමා ව්‍යාපාරයෙන් බදු ගන්න. මොකද අසීමිත ලෙස බදු අය කිරීම තුලින් එන ව්‍යාපාරවල වර්ධනය අඩාල වීම. ඉතින් තියෙන්නේ පාත්‍ය සහ පිහාටු වෙන සංකල්පය තමයි මේකේ තියෙන්නේ. පාත්‍යයෙන් පිහාටු කරන ආකාරයට වේදනාව අවම වෙන ආකාරයෙන් තමයි රජය විසින් ව්‍යාපාරයකින් බදු අය කරගන්න ඕනේ. ඊපස්සේ ගත්තොත් අපිට ගන්න පුළුවන් මේ බදු වර්ග පිළිබඳව ගන්න පුළුවන් හැඳින්වීමක් කරෝති. බදු වර්ග කිහිපයක් තියෙනවා. බදු වල පදනම අණු වර්ග තියෙනවා. විතන් වෙන ආකාරය කියන්නේ බදු බර විතන් වෙන ආකාරය අනුව ගන්න පුළුවන් බෙදන්න පුළුවන් පදනම අණු. පදනම කියන්නේ බදු බර විතන් වෙන හැකියාව මත බෙදන්න පුළුවන් පදනම. මම බදු වර්ගීකරණය කතා කරන්නේ. බදු වර්ගීකරණය යටතේ බදු බර විතන් වෙන හැකියාව මත බෙදන්න පුළුවන් ඍජු බදු. අනිත් එක තමයි වක්‍ර බදු. ඍජු බදු විදිහට ගත්තොත් ආදායම සහ වියදම මත ධනය මත පුද්ගලයා හෝ ආයතනයක් විසින් ගෙවන ලද බදු මේ බදු ගුණයට අයත් වෙනවා. ඒ කියන්නේ ආදායම් බදු. ඒ කියන්නේ අපේ ආදායම කෙලින්ම ලක්ෂයයි නම් මිලියනයයි නම් මිලියනට අදාළව බදු ගෙවන්න ඕනේ මෙච්චර. ඒතොර ඒක ඍජුවම අපිට දැනෙනවා අපි ගෙවන්න ඕනේ ඒ ප්‍රමාණයක. ඊට පස්සේ සමාගම් බද්ද සමාගම කෝටි 100ක් ලාභ ලබනවා. ඊට 24ක් හෝ 114ක් percentage එකක් අනිවාර්යයෙන්ම රජයේ බදු ගෙවන්න ඕනේ. රජය නෙමෙයි මොන රජයට ගෙවන්න ඕනේ බදු සමාගම විසින්. හරි. ඊට පස්සේ පොලී මත බදු ඒව ඔක්කොම ඍජු බදු. ඒ කියන්නේ අපිට ආදායම හා ධනය මත ඍජුවම අපි ගෙවන්න ඕනේ. නැතොත් මේ කාටවත් අපිට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඒ කියන්නේ රිටර්න් කරන්න බෑ ඍජු බදු. අපිම විසින්ම ගෙවන්න ඕනේ. ඒක අනිත් පැත්තට ගත්තොත් වක්‍ර බදු කියලා තියෙනවා. හරි. වක්‍ර බදු ගත්තොත් භාණ්ඩ සේවා නිෂ්පාදන පාරිභෝගික වියදම් මත අය කරන බදු මේ බදු ගුණයට අයත් වෙනවා. මේවා රිටර්න් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදකයා විසින් පාරිභෝගිකයට බදු බර දාන්න පුළුවන්. උදාහරණයකද ගත්තොත් එකතු කළාගේ මතු බදු. ඒ කියන්නේ VAT. උදාහරණ VAT එක ඔයා මොනවද නිෂ්පාදකයෙක් නම් ඔයා භාණ්ඩ නිෂ්පාදනය කළා ඔයා VAT එක විකුණුම් භාණ්ඩ වලටත්
රුපියල් 100කට විකුණනවා නම් ඔයා 108 කරලා තමයි පාරිභෝගිකයට විකුණන්නේ. ඒතර පාරිභෝගිකයා 108ක් දීලා තමයි ඔයාට ගන්න. ඒතර ඔයාට ඒ 8 හම්බ වෙනවා. ඒ කියන්නේ 8 කියන්නේ වැට් අනුපාතය 100ක් 100ක භාණ්ඩ මිල නම් 108ට තමයි ඔයා විකුණන්න ඕනේ. ඒ 8 ඔයාට හම්බ වෙනවා. සහ ඔයාගේ යෙදුම් එකතු කළ මගේ එකතු කළ අගේ මතු බදු ප්‍රමාණයෙන් තමයි ඉතුරු ටික තමයි වැට් විදිහට ගෙවන්නේ. මම මේ අමතර කරුණක් කිව්වේ මේ වැට් ගැන දැනුමක් නැති එක්කෙනෙක්ට තමා කිව්වේ මම ගන්න ප්‍රමාණය වැට් එක සහ මම විකුණු ප්‍රමාණය අතර වැට් එක වෙනස තමයි වැට් විදියට ගෙවෙන්නේ ආයතනයේ. ඊට පස්සේ ගන්න රේගු බදු, ඊට පස්සේ දේශීය භාණ්ඩ බදු, ඒවත් ඔක්කොම වක්‍ර බදු විදියට තමයි ගන්නෙ. වක්‍ර බදු කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ පාරිභෝගිකයා වියදම මත අය කරන බදු බර විතන් කළ හැකි ඒවා තමයි වක්‍ර බදු විදියට ගන්නෙ. ඉතින් මේ මම කතා කරන්නේ බදු වර්ගීකරණය පදනම් දෙකක් ගැන කතා කරේ. පළවෙනි පදනම තමයි මේ විතන් කිරීමේ නැත්තම් විතන් කිරීමේ හැකියාව මත විතන් කරන්න බෑ සුදු බදු. ඊට පස්සේ විතන් කරන්න පුළුවන් වක්‍ර බදු. ඊට පස්සේ බදු පදනම මත ගත්තොතින් අනුක්‍රමිකතා බදු ආදායම් වැඩි වෙන කොට බදු ප්‍රතිශතය වැඩි වෙන ඒව තමයි අනුක්‍රමික බදු. ඊට පස්සේ ගන්න පුළුවන් ප්‍රතික්‍රම බදු. ඒ කියන්නේ ආදායම් වැඩි වෙනකොට බදු අනුපාතය ඉහළ යනවා. දේශීය භාණ්ඩ බදු ඊට පස්සේ නිෂ්පාදන බදු විදිහට ගන්න පුළුවන්. සමානුපාතික බදු කියන්නේ එකම රේට් එකක් තියෙන හැම එකනේ. කියන්නේ ඒවල ගත්තොත් ඕනෑම ආදායම් මට්ටමකදී නැතහොත් බදු පදනම ඕනෑම මට්ටමක දී වුණත් ස්ථාවර බදු අනුපාතයක්. ස්ථාවර බදු අනුපාතයක්. බදු අනුපාතය තමයි ඒ වැඩි අඩු වෙන්නේ. බදු ප්‍රමාණය නෙමෙයි. ඉතින් අනුක්‍රමිකතා බදු ගත්තොත් බදු අනුපාතය ආදායමත් සමග වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රතික්‍රමික බදු ගත්තොත් ඒවා ආදායම වැඩි වෙද්දී බදු අනුපාතය අඩු වෙනවා. සමානුපාතික බදු කියන්නේ සෑම මට්ටමකදී බදු අනුපාතය ස්ථාවරයි. ඉතින් ඒ ටික තමයි මේකේ ගන්න පුළුවන්. ඊට පස්සේ රජයේ බදු නොවන ආදායම් විදිහට ගන්න පුළුවන් පොලි. කියන්නේ ව්‍යාපාරයක් බැදුම් මොනවද පිට රජය පොලි උපයනවා කිසි ණය සැපීම් කරන ණය පාර්ශ්ව සපයලා පුළුවන් රජයට පොලි ආදායම් විදිහට උපයන්න. ඊට පස්සේ රජයේ ව්‍යවසායකත්ව ලාභ, ඒ කියන්නේ රජයේ ව්‍යාපාර තියෙන ඒ වගේ උපයන ලාභ. ඊට පස්සේ බදු කුලිය, ඒ කියන්නේ රජයේ ව්‍යාපාර වල පිටස්තර පාර්ශ්වයෙන් බදු දීලා රජයට උපයන්න පුළුවන් ආදායම. පස්සේ මේවට තියෙනවා එකේ දැන් බදු අය කරද්දී ගත විවිධ බදු තියෙනවනේ. ඉතින් මේක මේ කම්ප්ලිකේටඩ් වීම, ඒ කියන්නේ සංකීර්ණ වීම වළක්වීම සඳහා සහ බදු පරිපාලනය ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා රජය විසින් ආයතන පිටලා තියෙනවා එක එක ශේෂ්ත්‍රාංග වලට අදාළව මේ ආයතන මේ බදු වලට සම්බන්ධ වැඩ කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ ආදායම් බදු ආදායම් බද්ද වැට් බද්ද ඒ වගේ ජාතික ගොඩනැගීම් බද්ද ඒ වගේ බදු වලට අදාළ තමයි දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ. ඊපස්සේ රේගු දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ තීරු බදු අධිකාරී ඊට පස්සේ වරායා ගුවන් තොටුපොළ සංවර්ධන බදු ඒව තමයි රේගු බදු. රේගු දෙපාර්තමේන්තුවෙන් අය කරන්නේ. ඊට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අය කරන්නේ මත්පැන් අරක්කු වර්ගයට සඳහා බදු. ඊට පස්සේ මෝටර රථ දෙපාර්තමේන්තුවෙන් අය කරන බදු මෝටර රථ ලියාපදිංචි බදු, පැවරුම් බදු, රථ මාදිලි වෙනස් කිරීමේ බදු. ඊට පස්සේ පළාත් සභා මෝටර රථ ආදායම් බලපත්‍ර. ඊට පස්සේ පළාත් පාලන ආයතන වරිපණම් විනෝද බදු ව්‍යාපාරික ස්ථාන බදු විදිහට ගන්න පුළුවන්. ආයතන සහ එක් පාර්ශ්වය රැස් කරන බදු වර්ග විදිහට. මට ආයෙ කිව්වොත් ඒ ටික ආයෙ බලන්න පුළුවන්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර රථ බදු දෙපාර්තමේන්තුව, ඊට පස්සේ පළාත් සභා, ඊට පස්සේ පළාත් පාලන ආයතන. මේ ටික සහ ඊට අදාළ එක්රැස් කරන බදු වර්ග තමයි මම මේ කම්පැරටිව් ඒ කියන්නේ සංසාධනාත්මකව කිව්වේ. ඊට පස්සේ රජයේ බදු නොවන මූලාශ්‍ර විදිහට මම කලිනුත් කිව්වා බදු කුලී, ඊට පස්සේ ලොතරැයි අරමුදල්, ඊට පස්සේ මහ බැංකුවේ ලාභ පැවරුම්, ඊට පස්සේ සේවා සහ පරිපාලන ගාස්තු, ඊට පස්සේ සමාජ සංරක්ෂණ ආර්බුදල් දායකත්ව, ප්‍රාග්ධන භාණ්ඩ විකුණුම්, කියන්නේ රාජ්‍යයේ ප්‍රාග්ධනවත්කම විකිණීම මගින් රජයට අයබාර රැස් කර ගන්න පුළුවන්. අයබාර බදු නොවන අයබාර මම මේ ටික කිව්වේ බදු නොවන අයබාර පිළිබඳව මම කතා කරේ. හරි, මම රජයේ ආදායම් පැත්ත ගැන මම කතා කරා.
රජයේ ආදායම් පැත්ත ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා දැන් රජයේ වියදම් පැත්ත ගත්තොත් සාමාන්‍ය රටක දැන් ලංකාව වගේ රටක ගත්තොත් රජයේ ආදායමට වඩා වියදම් වැඩි ගොඩක් දුරට. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි දිගින් දිගටම ණය වෙන්න වෙනවා මේ හිඟේ පියවා ගැනීමට, අයවැය හිඟේ පියවා ගැනීමට. ඉතින් ඒකත් හේතුවක් තමා රටේ සංවර්ධන ක්‍රියාවලියට යම්කිසි බලපෑමක් එල්ල කරනවා. ඒ හිඟේ පියවීමට නොහැකි වීම සහ අයවැය අතිරික්තයක් දක්නට නොලැබීම මගින් ප්‍රාග්ධන වියදම් අඩුවීමක් වෙනවා. රජයෙන් විසින් ඕනම රටක පුළුවන් ප්‍රාග්ධන වියදම් මත තමා ආර්ථිකයක සංවර්ධනය සහ තිරසාර සංවර්ධනය තීරණය වෙන්නේ. ඉතින් ප්‍රාග්ධන වියදම් අඩු කිරීම සහ ප්‍රාග්ධන වියදම් වල දැරීමට නොහැකි තරම් තිබීම නිසා මොනවද මේ ප්‍රාග්ධන වියදම් වර්තන වියදම් කියන මම කතා කරන්න. ඉතින් ඒක තමයි කිව්වේ ප්‍රාග්ධන වියදම් අඩු වෙන තරමට ව්‍යාපාරයක රජයක සහ රටක සංවර්ධනය අඩාල වෙනවා. ඉතින් අපි ගමු රජයේ වියදම් පැත්තට ගියොත් රජයේ වියදම් ප්‍රධාන වශයෙන් දෙකකට බෙදන්න පුළුවන්. රජයේ වර්තන වියදම සහ ප්‍රාග්ධන වියදම. වර්තන වියදම සහ ප්‍රාග්ධන වියදම. හරි වර්තන වියදම් විදිහට ගත්තොත් රජයේ නැවත නැවත දරන්න ඕනේ ඒවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් රජයේ විසින් විශ්‍රාම පැටුම් ගෙනවා. ඒවා නැවත නැවත දරන්න ඕනේ. ඊට පොහොර සාන ආධාර දෙනවා. ඊට පස්සේ සමුද්‍රිය දෙන ඒවා නැවත නැවත දරන්න ඕනේ රජයේ විසින් සමාජයට. ඒවා තමයි වර්තන වියදම් කියන්නේ. නැතහොත් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ දරන වියදම් ඒවත් පුනරාවර්තන වියදම් ලෙස හඳුන්වනවා. මේ නැවත නැවත මාසික වගේ දරන්න ඕන ඒවා තියෙනවා. මාසිකෝ අර්ධ මාසිකෝ 6 මාසයකට හරි ඒ වගේ නැවත නැවත මේවා දරන්න වෙනවා. ඒ වියදම් තමයි මේ වර්තන වියදම්. කියන්නේ පුනරාවර්තනය වෙනවා. වර්තන වියදම් තමයි ආදාළ වෙන්නේ. ප්‍රාග්ධන වියදම් ගත්තොත් ලේසි මූර්තවත්කම් අත්පත් කරගෙන කියන මහා මාර්ග පාලම් වැනි දීර්ඝකාලීන වන ආයෝජන සඳහා රජයේ දරන වියදම් තමයි ප්‍රාග්ධන වියදම් විදිහට ගන්නෙ. හරි ඊට පස්සේ ඒක හරි මම හිතුව රජ්‍ය වියදම් දෙක තියෙන්නේ වර්තන වියදම ප්‍රාග්ධන වියදම. හරිම ලේසි. වර්තන වියදම කියන්නේ අඛණ්ඩව දරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රාග්ධන වියදම කියන්නේ දීර්ඝකාලීන වන ආයෝජන සඳහා රජය දරන වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස දක්වන්න පුළුවන්. පස්සේ මේ රජය සහ ව්‍යාපාරවල අන්තිම පරිච්ඡේද ටික තමයි යන්නේ. ඊට පස්සේ මූල්‍ය ප්‍රතිපත්තිය. මොකද්ද මේ මූල්‍ය ප්‍රතිපත්තිය විදිහට ගත්තොත් රජයේ මුදල් සැපයීමට බලපෑම් කරමින් එහෙම නැත්නම් රජයේ මූල්‍ය සැපයීම කෙරෙහි බලපෑම් කිරීම ඇති කිරීම සඳහා රජය අනුගමනය කරන ලබන කටයුත්ත මූල්‍ය ප්‍රතිපත්තිය. මුදල් සැපයීම පිළිබඳ ගත්තොත් අපි ඉකොනොමිවලදී කියනවා පටු මුදල් සැපයීම, පුළුල් මුදල් සැපයීම වගේ සංකීර්ණ කාරණා කතා කරනවා. ඉතින් ඒකේ දැනුම බලන්න පුළුවන්. මෙතනත් ඒ වගේම සමාන කාරණා තමයි තියෙන්නේ. මේක මෙහෙවන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පොලි අනුපාත වෙනස් කරමින් යම් කිසි උපකරණ මගින් මේ මුදල් සැපයීම වෙනස් කරන්න පුළුවන්. මේ ආර්ථික ස්ථායීතාවය වත් දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණ තමයි දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම තමයි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ. හරි. ඔකටට පුළුවන් මේවත් මං ආයි කියනවා මේක වේග වැඩි නම් හෝ මේක ග්‍රහණය කරගන්න අමාරුයි නම් ඔකට පුළුවන් නැවත නැවත මේක අහන්න. YouTube එකේ තියෙන වීඩියෝ එක නැවත නැවත අහන්න පුළුවන්. කැමති වාර ගණනක් අහන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝජන ගනී කියලා හිතනවා. ඊට පස්සේ ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව කොහොමද මේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ? කොහොමද ඒ කට්ටිය මේ රජයේ මොනවද රටේ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති පාලනය කරන්නේ. පළවෙනි විදිහට ගත්තොත් උපකරණයක් විදිහට ගත්තොත් ප්‍රතිපත්තිමය පොලි අනුපාත. يعني ප්‍රතිපත්තිමය පොලි අනුපාත අඩු කිරීම හෝ වැඩි කිරීම මගින් රටේ ණය සැපයීම මගින් සහ ණය සැපයීම සහ ණය ගැනීම සහ ණය දීම මගින් පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් වර්තමානයේ ණය පොලි අනුපාතය ක්‍රමිකව අඩු වෙලා තියෙනවා. ඒ මගින් බැංකුව තුලින් බාහිර පාර්ශ්ව විශාල ණය සැපයීමක් වෙනවා. එතකොට සිදුවන මේ බලපෑම් ගන්න පුළුවන් රටේ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම. මේ උදාහරණය මම කිව්වා. ඊට පස්සේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත මේ වාණිජ්‍ය බැංකු වලින් තැන්පතු වල
මහ බැංකුව මගින් කරන බලපෑම් මගින් මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත ගන්න පුළුවන්. මේක හොඳටම තියෙනවා ඉකෝන් වල. මම හිතනවා ගොඩක්ම දන්නවා ඇති ඔය කට්ටිය. මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ මොකක්ද? ඒ වගේ මුදල් මැවීම වාණිජ්‍ය බැංකුව වලින් සිදු කරන කාර්යයන් ගැන හොඳටම දන්නවා. මේ මම කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ උපකරණ ටික තමයි මම මේ කතා කරේ. ඊට පස්සේ ගන්න පුළුවන් විවෘත වෙළඳපොළ කටයුතු ද්‍රව්‍යශීලතා පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පිළිගත් සුරුකුම්පත් භාණ්ඩාගාර බිල්පත් ඊට පස්සේ භාණ්ඩාකාර බැඳුම් කර සහ මහ බැංකුවේ සුරුකුම්පත් යන ආදී යොදා ගැනීමෙන් ක්‍රියාත්මක කරන ලබන වෙළඳපොළ පදනම් කරගත් මූල්‍ය ක්‍රියාකාරකම් තමයි මේ විවෘත වෙළඳ කටයුතු කියන්නේ. අයගතොත් වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පිළිගත හැකි සුරුකුම් කියන්නේ භාණ්ඩාකාර බිල්පත් භාණ්ඩාකාර බැඳුම් කර මහ බැංකු සුරුකුම් යන ආදී යොදා ගැනීම මගින් ක්‍රියාත්මක ලබන වෙළඳපොළ පදනම් කරගත් මූල්‍යමය ක්‍රියාකාරකම් තමයි මේ විවෘත වෙළඳපොළ කටයුතු කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. මහ බැංකුවේ බැංකු ණය පාලනය කියන්නේ ණය සීමාවන් පැනවීම සහ ණයවල සුරුකුම්පත් ණයවල කොහොමද ණය සීමා පැනවීම ප්‍රමාණාත්මක ස්වරූපයෙන් මෙන්න ගුණාත්මක ස්වරූපයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ආර්ථිකයේ තෝරාගත් අංශ ලබා දෙන ණය සීමාවන් පැනවීම ගුණාත්මක ණය පැනවීම ගන්න පුළුවන්. ඊට පස්සේ ණය සීමා ණය සඳහා උපරිම පරිමිත කාලය නියම කිරීම නිකුත් කරන ණය සඳහා උපරිම සීමා පැනවීම වාණිජ්‍ය බැංකුවල ප්‍රාග්ධනය සඳහා වත්කම් අතර අවම අනුපාතයක් නියම කිරීම ණයවර ලිපි සහ කාසිය ආන්තික නියම කිරීම අනාදී තුලින් සමස්ත ණයදාරිතාවය පාලනය කිරීමට ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම වේ. හරි මේක දැන් කාලේ ස්පීඩ් වෙනවා ඔයාලට පුළුවන් මේක ස්ලෝ දාන්න කියන්නේ ට්‍රැක් එක ස්ලෝ කරන්න පුළුවන් YouTube එකේ ෆැසිලිටිස් තියෙනවා. ඉතින් එහෙම ආන්න පුළුවන් මම ආයි කියනවා වේගය වැඩි නම් ඒ ඔප්ෂන් එකට යන්න. මොකද මේක නැවත නැවත අහන්න පුළුවන් හින්දා කියනවා. ඊට පස්සේ ගත්තොතින් යහපෙළ බීමත් ගන්න පුළුවන් මේ ව්‍යාපාර මගින් මහා බැංකුව මගින් කරන ප්‍රතිපත්ති බලපෑම් යටතට උපකරණ විදියට ඊට පස්සේ ගත්තොතින් අන්තිම කොටසට යන්නේ මේ රජය සහ ව්‍යාපාර විදියට ගත්තොතින් රජයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රතිපත්තිමය පොලිය අනුපාත ගන්න පුළුවන් බැංකු පොලිය අනුපාත ප්‍රති මිලදී ගැනීම පොලිය අනුපාත ඊට පස්සේ ප්‍රති විකුණුම් පොලිය අනුපාත ගන්න පුළුවන්. මේව පිළිබඳව කට්ටියට ගොඩාක්ම ගැඹුරින් කතා කරනවා ඉකෝන් වලදී. මම හිතනවා දැන් ඒකේ තියෙන දැනුම භාවිතා කරලා ඔය කට්ටියට මේ ඇහුවොතින් රජය ශ්‍රී ලංකා මහා බැංකුව කොහොමද ආර්ථික කටයුතු මෙහෙවන්නේ කියලා ආර්ථික කටයුතු මෙහෙම දායක වෙන්නේ කොහොමද නැත්නම් රජයේ මූල්‍ය ප්‍රතිපත්ති ෆිස්කල් ප්‍රතිපත්ති පිළිබඳව ගත්තොත් ඉකෝන් වල අදාළ කොටසුත් සම්බන්ධ කරගෙන හොඳ උත්තරයක් ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම ඊටමත් කතා කරේ වැදගත්ම සහ සියල්ලම කතා කරා මුළු සිලබස් එකේ අදාළ ඔක්කොම පාඩම් කතා කරා. මම ආයි කියන කඩට වේග වැඩි කියලා හිතනවා නම් මේක නැවත අහන්න සියල්ල ග්‍රහණය කරගන්න. ඉතින් මේ කොටසින් මම කතා කරලා දැන් ඉවර කරන්නේ රජය සහ ව්‍යාපාර කියන කොටස. ඊට පස්සේ මේ ඊළඟ වීඩියෝ එකෙන් දානවා පරිභෝග ආරක්ෂණය. ඒකෙන් තමයි මේ තුන්වෙනි පරිච්ඡේදය සම්පූර්ණ ඉවර වෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. ඔක්කොටම සුබ දවසක්. channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. thank you. ඔක්කොටම